ආයුබෝවන් උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශය යටතේ නවවෙනි ඒකකය ශුද්ධ ජීව විද්‍යාවයි. එම ශුද්ධ ජීව විද්‍යාවේ ඒකකයේ යටතේ 9.3 ඩිම්පුර්තා මට්ටම අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට ශුද්ධ ජීවීන් පිළිබඳව යම් අවබෝධයක් ලබාගෙන තිබෙනවා. අපිට විශේෂයෙන්ම කර්මාන්තවලදී එවැගේම පරිසරය පිළිබඳව එවැගේම ඒ කියන්නේ කර්මාන්තවල උන්ගේ ක්‍රියාකාරීත්වයේ දායකත්වයේ පිළිබඳවයි බලාපොරොත්තු වෙන්නේ අධ්‍යයනය කරන්නේ. කර්මාන්ත කුෂිකර්මය හා පරිසරය සඳහා ශුද්ධ ජීවීන්ගේ භාවිතය පිළිබඳවයි සලකා බලන්නේ. වාණිජ නිෂ්පාදන සඳහා ශුද්ධ ජීවීන්ගේ භාවිත කිරීමේ වාසි සඳහන් කරන ප්‍රශ්නයක් අපි ආරම්භය බලමු. අපි දන්නවා ශුද්ධ ජීවීන් පිළිබඳව සලකා බලනකොට එකවරම නැගෙන්නේ භයානක ස්වරූපයක්. විවිධ රෝග තත්ත්ව නැති කරන නිසා අපිට එකවරම හැංගෙන්නේ ඕන් අපිට අහිත කරයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ශුද්ධ ජීවීන්ගේ ජෛව තාක්ෂණය ඉතාමත් සාර්ථකව එවැගේම පුළුල් ලෙස භාවිත වන තත්ත්වයක් තියෙනවා. අපිට පුළුවන් කර්මාන්ත රාශියක් සලකා බලන්න. අපි විෂය නිර්දේශය යටතේ කර්මාන්ත සඳහා නිෂ්පාදන 15ක් පිළිබඳව අපි හදාරන්න නියමිතයි. බලමු මේ වාණිජ නිෂ්පාදන සඳහා උන්ගේ භාවිතා කිරීමේ වාසි. පළවෙනි වාසිය දීලා තියෙනවා සරල පෝෂක අවශ්‍යතා ප්‍රමාණවත් වෙනවා කියලා. ඇත්තටම ශුද්ධ ජීවීන්ට අවශ්‍ය වෙන්නේ ඊටාම සරල පෝෂක. උදාහරණයක් ගත්තොත් සැකරොමයිසිස්, සෙරවිසියේ. සැකරොමයිසිස්ගේ උපස්තරය වෙන්නේ සුක්‍රෝස්. ඊටාම සරල උපස්තරයක් තමයි භාවිතයට ගන්නෙ. ඒ වගේම අපි දන්නවා මේ පුළුල් පරාසයක අමුද්‍රව්‍ය පුළුවන් පරිවර්තනය කරන්න. විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට්, ඒ වගේම ප්‍රෝටීන, ලිපිඩ ඒ පුළුල් ලෙස ඒ අමුද්‍රව්‍ය පරිවර්තනය කිරීමේ හැකියාව ලබා ගන්නවා. ඒ වගේම තමයි ඊටාමත්ම ලාභදායී අමුද්‍රව්‍ය පුළුවන් භාවිතයට ගන්න. ඉහළ වර්ධන වේගයක් පවතින නිසා කෙටි කාලයකින් අමුද්‍රව්‍ය අන්තබල බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. අපේක්ෂිත අන්තබල ලබා ගැනීම සඳහා උන්ගේ වර්ධන තත්ත්ව පුළුවන් පාලනය කරන්න. විශේෂයෙන්ම ඔය pH අගය, වගේම උෂ්ණත්වය අඩු වැඩි කිරීමෙන් ඔවුන්ගේ වර්ධන තත්ත්වයන් පුළුවන් පාලනය කරන්න. ඒ වගේම අඩු ශක්තිය අවශ්‍යතාවයක්, ඒ වගේම පීඩනය අඩු පීඩනයක්, ඒ වගේම අඩු උෂ්ණත්ව තත්ත්වයන් යටතේ පුළුවන් ප්‍රයෝජනය ගන්න. විශේෂයෙන්ම කාමර උෂ්ණත්වය වගේ සාපේක්ෂ අඩු උෂ්ණත්වයකදී ඒ වගේ වායු පීඩනය යටතේ පුළුවන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ලබා ගන්න. වෙනත් රසායනික කර්මාන්තය බැලුවොත් රසායනික කර්මාන්තයකදී ඔවුන්ගේ රසායනික කර්මාන්තයකදී වැඩි පීඩන අවස්ථාවන්, වැඩි උෂ්ණත්වයන් යොදා ගන්න සිදු වෙනවා. නමුත් ශුද්ධ ජීවීන් යොදා ගන්නකොට අඩු උෂ්ණත්වයක්, කාමර උෂ්ණත්වය වගේ අඩු උෂ්ණත්වයකදී පුළුවන් ප්‍රතික්‍රියා සිදු කර ගන්න. ඒක වාසියක්. විශේෂයෙන්ම ශුද්ධ ජීවීන්ගේ සුවිශේෂී භාවයෙන් ප්‍රමාණින් වැඩි ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ ඉහළ අස්වැන්නේ විශේෂයෙන්ම ප්‍රවේණික වෙනස්කම් කරන්න පුළුවන්, ශුද්ධ ජීවීන්ගේ භාවිතය වෙනස් කරන්න පුළුවන්, ශුද්ධ ජීවීන්ගේ ජානමය වෙනස්කම් සිදු කරලා අපිට අවශ්‍ය නිෂ්පාදන ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ අන්තබල සෑදීම සඳහා ශුද්ධ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලින්හි මූලික මූලධර්ම සඳහන් කරන ප්‍රශ්නයක් සඳහන් වෙලා තියෙනවා. මූලධර්ම 4ක් අපි සලකා බැලීම අවශ්‍ය වෙනවා. නිර්දේශයට අදාළව විශේෂයෙන්ම අන්තපර ලෙස ඒ ශුද්ධ ජීව සෛල උදා ගැනීම පිළිබඳව සලකා බලන්න පුළුවන්. උදාහරණ වශයෙන් ස්පිරුලයිනා සෛල යොදා ගන්න පුළුවන්. ඒ වගේම පරිවෘත්තීය ක්‍රියාවන්ගේ ඵල යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රාථමික අන්තඵල තියෙනවා. ඒ වගේම තමයි ද්විතීයික පරිවෘත්තීය කියලා ඵල වර්ගයක් නම් කරන්න පුළුවන්. මම ඉතා කැමති මේ ඵල දෙවර්ගයේ පොඩ්ඩක් හඳුන්වා දෙන්න. විශේෂයෙන්ම ප්‍රාථමික අන්තඵල කියන්නේ මොනවද? ප්‍රාථමික අන්තඵල කියලා කියන්නේ පරිවෘත්තීය ක්‍රියාදාමයක මූලික වශයෙන් සෑදෙන ඵල. විශේෂයෙන්ම ශ්වසනයේදී, ඒ වගේම පෛරුවික ආම්ලය, ඒ වගේම නිර්වාසනයේදී ඉතිල් මධ්‍යසාරය, ඒ වගේ ඵල අපි සලකන්නේ ප්‍රාථමික අන්තඵල කියලා. හැබැයි ද්විතීයික පරිවෘත්තද කියලා කියන්නේ විශේෂයෙන් ද්විතීයික අන්තඵල කියන්නත් පුළුවන්. නමුත් ද්විතීයික පරිවෘත්තජ වශයෙන් අපි නම් කරන විශේෂයෙන්ම සම්පත් ග්‍රන්ථයේ පවතින ආකාරයට
ඒ අනුව මේ ප්‍රතිජීවක සලකලා තියෙනවා. මේ ප්‍රතිජීවක කියන්නේ එතකොට මූලික අන්තඵලයක් නෙවෙයි. ඒ මූලික අන්තඵල පුළුවන් එන්සයිම් ප්‍රතික්‍රියා දාමයක් ඔස්සේ තවත් ඵල බවට පත් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ව්‍යුත්පන්න බවට පත් කර ගැනීම හැකියාව තියෙනවා. අන්න එවැනි මූලික අන්තඵල වලින් ප්‍රාථමික අන්තඵල වලින් වෙනස් අන්තඵලයක් හදාගන්න පුළුවන් නම් ඒ වෙන වෙනස් ඵල අපි නම් කරන්නේ පොදුවේ පරිවෘත්තජ වශයෙන් නම් කරන්න පුළුවන්. ඒ අන්තඵල ශුද්ධ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලියෙන් යොදා ගැනීමක් සිදු වෙනවා. දැන් ජෛව ප්‍රතිකර්මණය උදාහරණයක් සේ ගන්න පුළුවන්. ඒ වගේම ලෝහ නිස්සාරණය ගන්න පුළුවන්. පල් කිරීම කෙඳි නිෂ්පාදනයේදී ඒ පල් කිරීම ඒ තාක්ෂණ යොදා ගන්න පුළුවන්. ඒ අපි සලකා බැලුවේ ඒ පරිවෘත්තීය ක්‍රියාවලියන්ගේ ස්වභාවය. ඒ වගේ අන්තඵල ලබා ගැනීම සහ ප්‍රවේණික විකරණය කළ ශුද්ධ ජීවීන් භාවිතා කරන්න පුළුවන්. උදාහරණයෙන් එන්නත් වර්ග ලබා ගැනීමේදී හෙපටයිටිස් B එනත උදාහරණයක්සේ ගන්න පුළුවන්. හෝමෝන නිෂ්පාදනය කිරීමක් දැන් සිදු වෙනවා විශේෂයෙන්ම බැක්ටීරියාවන්ගේ ජාන වෙනස්කම් සිදු කරලා ප්‍රවේණික වෙනස්කම් සිදු කරලා ඉන්සියුලින් ඉපදවා ගැනීම හැකියාව තියෙනවා. කර්මාන්ත ශුද්ධ ජීව විද්‍යාව කුමක්ද කියන ප්‍රශ්නය සලකා බලමු. විශේෂයෙන් මේ අපි නිර්වචනයක්සේ සලකනවා. අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ නිර්වචනයක් ඉදිරිපත් කිරීමේදී ඒ වචනේ අනුසාරයෙන් ඉදිරිපත් කිරීම අවශ්‍යයි. නිර්වචනයක ස්වභාවයේ අඩු වචන සංඛ්‍යාවකින් නිවැරදි හඳුන්වා දීමක් කරන්න පුළුවන්. ශුද්ධ ජීවීන් සහ ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය. තා වැදගත් මෙන්න මේ වචන දෙක. ශුද්ධ ජීවීන්ගේ වචන කියවෙන්න ඕනේ, ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය ගැන කියවෙන්න ඕනේ. ඒ භාවිතයෙන් වාණිජමය වැදගත් නිෂ්පාදන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම. දැන් මෙතන පොයින්ට්ස් කරුණු හතරක් තියෙනවා දැනගන්න. ශුද්ධ ජීවීන් ගැන කියන්න ඕනේ, පරිවෘත්තීය ක්‍රියාවලියන් ගැන කියවෙන්න ඕනේ. ඒ වගේම වාණිජමය වැදගත් නිෂ්පාදන කරන බව කියවෙන්න ඕනේ. මහා පරිමාණයෙන් නිෂ්පාදනය බව සඳහන් වෙන්න ඕනේ. ශුද්ධ රසායනික කර්මාන්ත ශාලා වශයෙන් තමයි අපි සලකන්නේ ශුද්ධ ජීවීන්. අපි සාම රසායනික කර්මාන්ත ශාලාවක් විශාල වශයෙන් අපි විශාලත්වයෙන් යුතු එකක් සලකනවා. නමුත් මේ ශුද්ධ රසායනික කර්මාන්ත ශාලා කියන්නේ මොනවද? ඒ ශුද්ධ ජීව සෛල. ඒ කුඩා සෛල වලින් අන්වීක්ෂ්‍ය සෛල පුළුවන් අපිට සලකන්න ශුද්ධ රසායනික කර්මාන්ත ශාලා ලෙස. ඒදී අපි විශේෂයෙන් බැක්ටීරියාවන්, ඒ වගේම දිලීර, ඇල්ගී සහ වෛරස් යොදා ගන්න පුළුවන් ශුද්ධ රසායනික කර්මාන්ත ශාලා ලෙස. වගේම තවත් වැදගත් ප්‍රශ්නයක් සඳහන් වෙනවා ශුද්ධ ජීවීන් මගින් සිදු කරන විවිධ කර්මාන්ත යෙදීම් සඳහන් කරන්න. මම මේ ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. කුමක්ද? අපේ විෂය නිර්දේශයේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපේ විෂය නිර්දේශය තුළ තියෙනවා ඉගෙනුම් ඵල. ඒ ඉගෙනුම් ඵලයක් වශයෙන් සලකන්න පුළුවන් මේ ශුද්ධ ජීවීන් මගින් සිදු කරන විවිධ කර්මාන්ත යෙදීම් සඳහන් කිරීම කියන ඉගෙනුම් ඵලය. ඉතින් අපිට මේ කර්මාන්ත හා සම්බන්ධයෙන් බැලුවොත් කර්මාන්ත 15ක් ඔබ සඳහන් කළ යුතු වෙනවා. මේ ප්‍රශ්නේ ලැබුණොත් අපි කෙසේ හෝ මේක මතක තබා ගැනීම අවශ්‍යයි. කර්මාන්ත 15 නම් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම පසු අවස්ථාවකදී ඒ යම් කෙනෙකුට අපහසු නම් මේ නිෂ්පාදන කර්මාන්ත 15 මතක තබා ගැනීම දුෂ්කරතාවයක් තිබෙනවා නම් මම ක්‍රමයක් කියලා දෙන්නම්. පසුව ඒ යොදා ගන්න පුළුවන්. තනිසාරික ප්‍රෝටීන් ගැන සලකන්න පුළුවන්. මධ්‍යසාරීය පාන, විනාකිර නිෂ්පාදනය, කිර නිෂ්පාදනය, කාබනික අම්ල නිෂ්පාදනය, ලෝහ නිස්සාරණය, විටමින් නිෂ්පාදනය. ඒ වගේම එන්නත් නිෂ්පාදනය, එන්සයිම් නිෂ්පාදනය, ප්‍රතිජීවක නිෂ්පාදනය, හෝමෝන නිෂ්පාදනය, කෙඳි නිස්සාරණය, ජීව වායු නිෂ්පාදනය, ජෛව ඉන්ධන නිෂ්පාදනය, බේකරි නිෂ්පාදන වර්ග නිපදවීම. ඔබ මේ කර්මාන්ත 15 පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම අවශ්‍යයි. සවිස්තරාත්මක විස්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන්කම තිබෙන්නට ඕනේ මේ කර්මාන්ත 15 නම් ඉදිරිපත් කිරීමට. ප්‍රථමයෙන් බලමු මේ තනිසෛලික ප්‍රෝටීන් කියන්නේ මොනවද කියලා. තනිසෛලික ප්‍රෝටීන. ඒ වගේම සඳහන් වෙලා තියෙනවා ආහාර පරිපූර්ණක ලෙස මහා පරිමාණයෙන් වගා කරනු ලබන ප්‍රෝටීන් බහුල ශුද්ධ ජීවී සෛල. විශේෂයෙන්ම මෙතන මේ පදයක් තිබෙනවා ආහාර පරිපූර්ණක කියන පදය. ඔබ අනිවාර්යයෙන්ම මේ ආහාර පරිපූර්ණක පිළිබඳ අවධානය දැක්විය යුතුයි. පරිපූර්ණක කියන්නේ ආහාර පරිපූර්ණක කියලා කියන්නේ කිසියම් ආහාරයක ගුණාත්මක අගය ඉහළ නැංවීම සඳහා යොදා ගන්නා වූ බාහිර සංඝටක.
අපි දන්නවා අපේ ආහාර වේල ගත්තම අපි යොදා ගන්න ඕන සමබල ආහාර වේලක්. ඒ සමබල ආහාර වේලක ඒ ප්‍රෝටීන, ලිපිඩ, ඒ වගේම කාබෝහයිඩ්‍රේට්ස් ඒ හැම සංඝටකයක්ම නිසානුපාතයෙන් තිබෙන්නට ඕනේ. දැන් මෙතන මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රෝටීන ගැන. තනිසෛලික ප්‍රෝටීන. එහෙමනම් මේ සමහර ශුද්ධ ජීව සෛල තියෙනවා. ඒ සෛල තුල ස්වභාවයෙන්ම වැඩි ප්‍රෝටීන් ප්‍රතිශතයක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපිට ගන්න පුළුවන් උදාහරණ කීපයක් යීස්ට් සෛල ගන්න පුළුවන්. ඒ වගේම ස්පිරුලිනා ගන්න පුළුවන්. ක්ලොරෙල්ලා ගන්න පුළුවන්. දැන් ජනප්‍රිය සෛල වර්ග තුනක් ඒක සෛලිකයන් යීස්ට් දිලීරියක් ස්පිරුලිනා කියන්නේ සයන් බැක්ටීරියා විශේෂයක් ඒ වගේම ක්ලොරෙල්ලා කියන්නේ ඒක සෛලික ඇල්ගාවක්. ඉතින් බලන්න මේ යීස්ට් ඒ වගේම ස්පිරුලිනා ඒ වගේම ක්ලොරෙල්ලා කියන විශේෂවල ඒක සෛලිකයන් මේ හැම සෛලයකම ප්‍රෝටීන වැඩි වශයෙන් පවතිනවා. මම උදාහරණයක් වශයෙන් මේ ස්පිරුලිනා ගැන විශේෂයෙන් සඳහන් කරන්නම්. ස්පිරුලිනා අපි ග්‍රෑම් 100ක් ගත්තොත් ඒ ග්‍රෑම් 100 තුළ ග්‍රෑම් 57ක් තියෙනවා ප්‍රෝටීන. ඒ විශාල ප්‍රතිශතයකින් ප්‍රෝටීන් පවතිනවා මේ ස්පිරුලිනා තුළ. ඒ වගේම යීස්ට් ඒ වගේම ක්ලොරෙල්ලා තුලත් වැඩි වශයෙන් ප්‍රෝටීන පවතිනවා. අපි මේ දකින්නේ ඒකසෛලික දිලීරිය සැකරොමයිසිස්. ඒ සැකරොමයිසිස් සෛල තුළ ප්‍රෝටීන වැඩි වශයෙන් පවතිනවා. වගේ විටමින් B වැඩි වශයෙන් පවතිනවා. ඉතින් ඔබ දන්නවද මාමයිට් සකසනකොට මාමයිට් නිෂ්පාදනය කරනකොට ඒ යීස්ට් නිස්සාරකයක් ඊට භාවිතා කරන බව. යීස්ට් වලින් බලාපොරොත්තු වෙනවා මාමයිට් වල පෝෂණ ගුණාංග ඉහළ නැංවීම. විශේෂයෙන්ම විටමින් B ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් මේ සැකරොමයිසිස් නිස්සාරකයක් මාමයිට් වල දීමේදී. ක්ලොරෙල්ලා තා ජනප්‍රිය ඒකසෛලික ප්‍රෝටීනයක් ලෝකයේ විවිධ රටවල් වල මේ ක්ලොරෙල්ලා වගාවන් පැවැත්වෙනවා. ඒ ක්ලොරෙල්ලා වගා කරලා විශේෂයෙන්ම ඒ සෛල වෙන් කරගෙන පස්සේ ඒවා වේලලා පස්සේ ඒ අනුව මේ ටැබ්ලට්ස් කැප්සියුල්ස් වඩපත් කරලා මේ ආකාරයෙන් අමතර ප්‍රෝටීන් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ ප්‍රෝටීන් ලබා ගැනීමේ ප්‍රභවයක් ක්‍රමයක් ලෙස මේ ක්ලොරෙල්ලා මේ කැප්සියුල්ස් නැත්නම් ටැබ්ලට්ස් ගන්න පුළුවන්. මම කලින් සඳහන් කළ පරිදි ඔබ දැන් දකිනවා ස්පිරුලිනා කියන විශේෂී ස්වභාවය. මේක සූත්‍රිකාකාර ස්වභාවයක් දරන ඒ වගේම සයන බැක්ටීරියාවක්. ඒ වගේම අපි දන්නවා සයන බැක්ටීරියාවල සෛලබිත්තියේ සෙලියුලෝස් නැහැ. හැබැයි ක්ලොරෙල්ලා ඇල්ගාවේ සෛලබිත්තියේ සෙලියුලෝස් තියෙනවා. ඉතින් සෙලියුලෝස් ජීර්ණ කිරීමට අසීරුයි. නමුත් ස්පිරුලිනා වල තියෙන සෛලබිත්ති සංඝටක ජීර්ණ කිරීම ලේසි. ජීර්ණය කර ගැනීමේදී වඩා පහසු වෙනවා ස්පිරුලිනා කියන සයන් බැක්ටීරියා භාවිත කිරීම. ඒ වගේම ස්පිරුලිනා වල විශේෂයෙන්ම විටමින් B1, ඒ වගේම B2, ඒ වගේම වැඩි වශයෙන් පවතින ප්‍රෝටීන් මම කලින් සඳහන් කළා ග්‍රෑම් 100ක සමස්ත ග්‍රෑම් 100 ග්‍රෑම් 57ක් ප්‍රෝටීන් පවතින බව මම සඳහන් කළා. ඒ අනුව තාමත්ම සාර්ථක ඒ වගේම වටිනා අපිට ජීවියෙක් වශයෙන් සලකන්න පුළුවන් ස්පිරුලිනා කියන සයන බැක්ටීරියාව. ඔබ මේ දකින්නේ ඊළඟ රූපරෝමෙන් දකින්න සහ කරන්නේ මේ ස්පිරුලිනා කියන වගාවක්. ලෝකයේ විවිධ රටවල් වල තාමත්ම පරිස්සමින් සහ වගේම සාර්ථකව මේ වගාවන් කෙරෙනවා. දැන් මේ ඔබ දකින්නේ ඒ හා සම්බන්ධ වගාවක ස්වභාවයක්. ඒ වගේම මේ තටාකවල ඒ සයන බැක්ටීරියා වගා කරමින් ඒ වගා කිරීමෙන් අනතුරුව ඒවා පෙරලා වෙන් කර ගන්න පුළුවන්. ඊට අමතරව ඒ පෙරා වෙන් කරගත්ත ස්පිරුලිනා ඊට පස්සේ වේලලා ඒ වගේම සාන්ද්‍ර කරලා කැප්සියුල්ස් වලට නැත්නම් වගේම ටැබ්ලට්ස් වලට පත් කරගන්න පුළුවන්. මම මේ දකින්නේ ස්පිරුලිනා වගාවක රූපරාමු පෙළක්. හොඳයි. මම කලින් සඳහන් කළා මේ ස්පිරුලිනා කියන සයන බැක්ටීරියාව දැන් බහුල භාවිතා වන බව මේ ආකාරයෙන් ටැබ්ලට්ස් වලට පත් කරලා යොදා ගන්න පුළුවන්. ඉතින් කිසියම් පුද්ගලයෙකුට තමන්ගේ ප්‍රෝටීන මේ අවශ්‍යතාව වැඩි කර ගැනීම අවශ්‍ය නම් ප්‍රෝටීන් බහුල ලබා ගැනීම අවශ්‍ය නම් අමතරව වෛද්‍ය උපදෙස් අනුව වඩා හොඳයි මේ වැනි ආහාර පරිපූර්ණකයක් ලබා ගන්න එක.
හොඳයි විශේෂයෙන්ම මා සඳහන් කරන්න කැමති කිස්පූර 6000 තරම් ඈත අතීතයේදී බැබිලෝනියානුවන් සහ සුමේරියානුවන් විශේෂයෙන් පානයක් සකස් කරලා තියෙනවා. ඒ තමයි මේ යීස්ට් භාවිතයෙන් බියර් වැනි පානයන් සකස් කරලා තියෙනවා. ඉපදවගෙන තියෙනවා. ඒ බියර් පානයන් මේ පානය කරන ආකාරي රූපරාමුවක් තමයි ඔබ මේ දකින්නේ. විශේෂයෙන්ම කිස්පූර 6000 තරම් ඈත අතීතයේ දිවෙනවා මේ සැකරොමයිසිස් වල තම යීස්ට් වල භාවිතය. මධ්‍යසාර තවත් කර්මාන්තයක්. ඒ මධ්‍යසාරීය පාන ගැන ඔබ නිර්දේශයේ අධ්‍යයනය කළ යුතු වෙනවා. සම්පත් ග්‍රන්ථයේ මධ්‍යසාර වර්ග කීපයක් සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඔබ දැනගන්න අවශ්‍යයි මධ්‍යසාර සහ මධ්‍යසාරීය පාන නිපදවා ගැනීමේ මූලධර්මය කුමක්ද කියලා. මේ දක්වලා තියෙන මූලධර්මය තමයි ග්ලූකෝස් සැකරොමයිසිස් සෙරවිසිය වල දායකත්වයෙන් පරිවර්තනය වෙනවා එතිල් මධ්‍යසාරීය සහ කාබන් ඩයොක්සයිඩ් බවට. ඒ අනුව මෙතන නිර්වායුක ශ්වසනය මගින් අපි දන්නවා යීස්ට් පෙන්눔 කරන්නේ වෛකල්පිත නිර්වාය ශ්වසන ක්‍රියාවලිය. ඉතින් ඒ අනුව ඒ පැසීමේ ක්‍රියාවට බඳුන් වෙලා මේ සුක්‍රෝස් වලින් ග්ලූකෝස් ලබා ගන්න පුළුවන්. ඒ ග්ලූකෝස් පරිවර්තනය වෙනවා එතිල් මධ්‍යසාරීය සහ කාබන් ඩයොක්සයිඩ් බවට. ඒ එතිල් මධ්‍යසාරීය සහිත ඒ ද්‍රාවණ අපි සලකනවා මධ්‍යසාරීය පාන වශයෙන්. යීස්ට් එතනෝල් සහ ඒ කාබන් ඩයොක්සයිඩ් බවට සුක්‍රෝස් දැන් සීනි පැසීමකට භාජනය වෙනවා. පැසීමේ උපස්ථිරිය වශයෙන් සුලභව භාවිතා කරන්නේ උක්ෂාකින් ලබා ගන්නා සුක්‍රෝස්. ඒ අනුව ලෝකයේ ගොඩක් රටවල් වල සුක්‍රෝස් භාවිතා කරනවා විශේෂ උපස්ථිරයක් හැටියට. මාස් කලින් සඳහන් කළා සැකරොමයිසිස් ගැන. ඒක සැලික ප්‍රෝටීනයක් වශයෙන් උත් වැදගත්. ඒ වගේම මධ්‍යසාර කර්මාන්තයේදී ඉතා වැදගත්ම ශුද්ධ ජීවියාසිය අපි සලකන්නේ සැකරොමයිසිස් සෙරවිසිය. ලෝකයේ තුල කර්මාන්ත ලෝකේ ජෛව තාක්ෂණයේ භාවිතා වන කර්මාන්තවල අංක 1 භාවිතය අංක 1 ශුද්ධ ජීවියාසිය අපි සලකන්න ඕනේ සැකරොමයිසිස්. ඒ අනුව සැකරොමයිසිස් වලට හැකියාව තියෙනවා කර්මාන්ත ගණනාවකට සහභාගීත්වය ලබා දෙන්න. විශේෂයෙන්ම සැකරොමයිසිස් සෛල වේගයෙන් සෛල ගාන වැඩි කර ගන්නවා මේ අංකුර සාධකන. ඔබ දකිනවා මේ රූපරාමුවේ ඒ මාතෘ සෛල වලින් විශාල සෛල වලින් කුඩා අංකුර සෑදෙන බව. මේ අංකුර වලින් තමයි නව සෛල සකසගන්නේ. මේ කුඩා නිර්මක් අපි අංකුරයක්සේ සලකනවා. ඒ අංකුරයේ වර්ධනය වෙලා ඉන් අනතුරුව තම සෛල බවටපත් වෙනවා. ඔබ දැනගන්න අවශ්‍යයි මේ සැකරොමයිසිස් සෛල සවායු තත්ත්වය යටතේ සවායු මාධ්‍ය යටතේ වේගයෙන් සෛල ගාන වැඩි කර ගන්නවා කුමකින්ද? අංකුරණිය මගින්. අංකුර සාධකන සෛල ගාන වේගයෙන් වැඩි කර ගැනීමේ හැකියාවක් සැකරොමයිසිස්ට පුළුවන්කම තිබෙනවා. හැකියාවක් තිබෙනවා. ඉතින් වේගයෙන් සෛල වැඩිවීමේදී කුමක්ද සිදුවන්නේ? ඒ මාධ්‍යයට විශාල වශයෙන් සෛල එකතු වෙනකොට මේ සෑම සෛලම උත්සාහ කරනවා සවායු ශ්වසනය සිදු කරන්න. නමුත් සමහර සෛලවලට සමහර යීස්ට් සෛලවලට තියෙන මාධ්‍යයේ පවතින ඔක්සිජන් ප්‍රමාණය මදි වෙනවා. ඒ අනුව ඒ සෛල උත්සාහ කරනවා නිර්වාත ශ්වසනයෙන් අමතර වාසියක් ලබා ගන්න ATP හදා ගන්න. ඒ නිසා මේ ආකාරයෙන් සමහර සැකරොමයිසිස් සෛල නිර්වාත ශ්වසනය සිදු කරනකොට මාධ්‍යයට එකතු වෙනවා එතිල් මධ්‍යසාරීය සහ කාබන් ඩයොක්සයිඩ්. මේ එතිල් මධ්‍යසාරීය සාන්ද්‍රණය ක්‍රමක්‍රමයෙන් මාධ්‍යයේ වැඩි වෙනවා. ඒ වැඩිවීමේදී මේ සෛල වලට විශේෂිත වෙලා සමස්ත සෛල විනාශයටපත් වෙන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ සැකරොමයිසිස් වල නිර්වාසන ක්‍රියාකාරීත්වය පැසීමේ ක්‍රියාකාරීත්වයෙන් තමයි මේ වාසිය ලබා ගන්න. විශේෂයෙන් මධ්‍යසාර පාන නිපදවා ගැනීමේදී සැකරොමයිසිස් වල නිර්වාසන ක්‍රියාකාරීත්වය ඉවහල් කර ගන්නවා. දැන් මා මේ සඳහන් කරලා තියෙනවා සම්පත් ග්‍රන්ථයේ පවතින ආකාරයට අපි දැනගත යුතු ප්‍රධාන කරුණු 4ක්. ඒ තමයි ධාන්‍යවල මෝල්ට් පැසීම මගින් බියර් සාධන බව, නිපදව ගන්න බව. මිදි සහ වෙනත් පළතුරු පැසීම ක්‍රියාකාරීත්වය මගින් වයින් නිපදව ගැනීම සිදුවන බව. පොල්, තල්, කිතුල් වැනි තාල ශාකවල යුෂය භාවිතයෙන් රා නිපදව ගන්න බව. ඊට අමතරව පොල් සහ උක් වැනි ශාකවල පැසීම ක්‍රියාකාරීත්වයෙන් අරක්කු නිපදවන බව මේ ප්‍රකාශය මේ ආකාරයටම සම්පත් ග්‍රන්ථයේ පවතිනවා.
මා පැහැදිලිව සඳහන් කළ යුතුයි මේක එක මධ්‍යසාර පාන පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් කළ යුතු නැහැ. විශේෂයෙන්ම කර්මාන්තයේ කරන ආකාරය, යොදා ගන්න උපස්තරය, යොදා තත්වයන් ගැන සවිස්තර විග්‍රහයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔබට දල අවබෝධයක් තිබිය යුතුයි මා සලකනවා මේ එක එක මධ්‍යසාර පාන සකසන ආකාරය. විශේෂයෙන්ම යොදා ගන්න උපස්තරය කුමක්ද? ඒ වගේම යොදා ගන්න ශුද්‍ර ජීවියා කවුද? ඒ වගේම ලැබෙන අන්තඵල මොනවාද? ඒ වගේම මූලික වශයෙන් මේ කර්මාන්තය කරන්නේ කොහොමද කියලා දල අවබෝධයක් තිබෙනවා නම් Tamante විශේෂ කරුණු මත තබා ගැනීම පහසු වෙනවා. ඒ නිසා මම උත්සාහ කරනවා පොල් රා නිපදවන ආකාරය පිළිබඳව සරල විග්‍රහයක් සිදු කිරීමට. විශේෂයෙන්ම ඔබ දකිනවා මේ පොල් ශාකේ පොල් මල ඒ කියන්නේ පුෂ්ප මංජරිය කැපුමක් සිදු කරලා ඒ අනුව මුට්ටියකට ඇතුළු කරලා තියෙනවා. මේ පොල් මලෙන් වැස්සෙන්නේ මොනවද? පොල් මලෙන් වැස්සෙන්නේ ෆ්ලොයමි යුෂය. ෆ්ලොයමි තුල සුක්‍රෝස් බහුල වශයෙන් පවතිනවා. ෆ්ලොයමි යුෂය තුල සුක්‍රෝස් වැඩි වශයෙන් තියෙනවා. ඊට අමතරව විටමින තියෙනවා, ඇමයිනෝ අම්ල තියෙනවා. ඒ වගේම එතිලීන් වැනි ශාක වර්ධක ද්‍රව්‍ය තියෙනවා. මේ වගේ බැලුවම පෝෂක මිශ්‍රණයක් තමයි මේ ෆ්ලොයමෙන් වැස්සෙන්නේ. ඉතින් පොල් පුෂ්ප මංජරිය කැපුවම ඒ කැපීමේ ස්ථානයෙන් බැහැරට ශ්‍රාවය වෙනවා ඒ ෆ්ලොයමි යුෂය. ඒ ෆ්ලොයමි යුෂය එකතු වෙනවා මුට්ටියක් තුළ. ඉතින් සාමාන්‍ය විවාහාරයේදී මේ යුෂය සලකන්නේ තෙලිජ නැත්නම් මීරා කියලා. නමුත් ඒ තරලයේ තාමත් සුක්‍රෝස් බහුල විටමින් සහිත ඒ වගේම ඇමයිනෝ අම්ල සහිත තරලයක් ද්‍රාවණයක්සේ සලකන්න පුළුවන්. අනතුරුව ඒ මුට්ටියට එකතු වෙනවා වාතයේ පවතින සැකරොමයිස් සෛල. ඒ වාතයෙන් එකතු වෙන ඒ සැකරොමයිස් සෛල මුලින්ම ස්වභාවලෙස ජීවත් වෙනවා. ඒ අනුව තමයි සෛල ගාන වැඩි කරගන්නවා. අනතුරුව පැසීම සිදු කරලා එතිලි මධ්‍යසාරය සහ කාබන් ඩයොක්සයිඩ් ලබා දෙනවා. ඔබ මේ දකින්නේ රා ද්‍රාවණයක් පවතින ස්වභාවික ආකාරය. මේ සුදු පැහැති ද්‍රාවණයක් වශයෙන් තමයි මේ රා ද්‍රාවණය පැහැදිලි වෙන්නේ. ශුද්ධ ජීව ජෛව තාක්ෂණයේ ඇසුරෙන් රාසාම්පලයක් නිපදවන ආකාරය අපි සරලව බලමු. පොල් තල් වැනි තාල ශාකවල විෂය පැසීම මගින් නිපදව ගන්න පුළුවන්. ඒ වගේම පුෂ්ප මංජරී කැපුමක් සිදු කරන බව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ෆ්ලොයමි යුෂය තුළ සැකරොමයිසිස් එකතු වෙන බව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම පළමුවෙන් ස්වභාව ලෙස යීස් සෛල වේගයෙන් ගුණණය වෙනවා. ඒ වගේම ඇතැම් යීස් සෛල නිර්වාසනය සිදු කරමින් පැසීමට සහභාගී වෙනවා. ඉතින් පැසීම උපස්තරය වෙන්නේ කුමක්ද? පැසීම උපස්තරය වෙන්නේ සුක්‍රෝස්. ඉතින් සුක්‍රෝස් පරිවර්තනය වෙනවා විශේෂ මෙතිල් මධ්‍යසාරය සහ කාබන් ඩයොක්සයිඩ් බවට. විශේෂයෙන්ම අරක්කු නිපදවන ආකාරය ගැන සරලව සඳහනක් කළොත් විශේෂයෙන්ම පොල්, තල්, ඒ වගේම කිතුල් වැනි උක්ෂාකවල යුෂය අරගෙන එකකින් මධ්‍යසාර සාද ගන්න පුළුවන්. එතිල් මධ්‍යසාරය හැදෙනවා. ඒ මෙතිල් මධ්‍යසාරය සිට පානය පුළුවන්. අත වශයෙන්ම රත් කරලා ඒ භාගික ආසවණය ලක් කරන්න පුළුවන්. එතෙන්දී එතිල් මධ්‍යසාරය වාෂ්ප වෙනවා. ඒ වාෂ්පය ඊට පස්සේ ඝනීභවණයෙන් පුළුවන් සාන්ද්‍ර එතිල් මධ්‍යසාරය වෙන් කර ගන්න පුළුවන්. ඒ සාන්ද්‍ර එතිල් මධ්‍යසාර ද්‍රාවණය තනුක කරන්න පුළුවන් ජලය එකතු කරලා තවත් එක කාරක සංඝටක එකතු කරන්න පුළුවන්. එකතු කිරීමෙන් තමයි අරක්කු නිපදවා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. තවත් මධ්‍යසාරීය පාන වර්ගයක් තමයි වයින්. විශේෂයෙන්ම වයින් ද්‍රාවණයක් සකස ගැනීම සවිස්තරාත්මක දැන ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සරලව ඔබට මම හඳුන්වා දෙන්න කැමතියි වයින් ද්‍රාවණයක් කොහොමද පිළිගන්නේ කියලා. විශේෂයෙන්ම වයින් වර්ග කීපයක් පිට දක්වලා තිබෙනවා. අනස්සි වලින් ලැබෙනවා වයින් ද්‍රාවණය. ඒක සමන් කහ පාටින් යුක්ත වෙනවා. ඒ වගේම මිදි වලින් රතු පාට වයින් වයින් ද්‍රාවණය දකින්න පුළුවන්. ඒ වගේම තැඹිලි වතුරිනුත් වයින් ද්‍රාවණය සකසන්න පුළුවන්. ඒක බොඩ කිරි සුදු පාට ද්‍රාවණයක්සේ සලකන්න පුළුවන්. විශේෂයෙන්ම පළතුරු මිදි වැනි පළතුරු යුෂ භාවිතා කරමින් තෝරාගත් පළතුරු යුෂ දාගැනීමෙන් පුළුවන් වයින් නිෂ්පාදනය කරගන්න. විශේෂයෙන්ම ඔබ සරලව දැනගන්න ඕනි උපස්තරය. දැන් වයින් සෑදීමේදී භාවිතා වන්නේ විශේෂයෙන්ම පළතුරු යුෂ. ඒ පළතුරු යුෂ වල සුක්‍රෝස් තිබෙනවා. ඒ වගේම ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් වගේ මිශ්‍රණයක් තියෙනවා. ඒ මිශ්‍රණය යොදා ගන්න පුළුවන්
සැකරොමයිසිස්ගේ නිර්වාසන ක්‍රියාකාරීත්වයට වයින් නිපදවන ආකාරය සැකෙමින් සඳහන් කරන්න කියලා අපි ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. මුලින්ම මේ මිදි අන්නාසියෝ වෙනත් පළතුරු විශ් ගන්න පුළුවන්, තැඹිලි වතුරත් යොදා ගන්න පුළුවන්. ඒ අනුව ඒ විශ් අපි දන්නවා මේ මිදි ගෙඩිවල මිදි ඒ පළවල බාහිර ආවරණේ විවිධාකාර ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන්. ඉතින් මේ පළතුරු විශ් අර ගැනීම අවශ්‍යයි. ඒ විශ් ලබා ගැනීමේදී ඒ බාහිර ආවරණයේ පවතින ශුද්ධ ජීවීන් එකතු වෙන්න පුළුවන් ඒ විශ් ද්‍රාවණයට. ඒ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ද්‍රාවණය සුළු සිටිය හැකි ශුද්ධ ජීවීන් සල්ෆර් ඩයොක්සයිඩ් එවැගේම පැස්ටරීකරණය මගින් පුළුවන් ඒ විනාශ කරන්න පුළුවන්. ඒ වගේම ඕන් ඉවත් කර ගැනීම අවශ්‍යයි. ඉන් අනතුරුව පුළුවන් වයින් යීස්ට් මාදිලි භාවිතා කරන්න පුළුවන්. එදී යීස්ට් මාදිලියක් යොදාගෙන පළමුවෙන් ස්වායත්ත තත්ත්වයන් ලබා දෙන්න ඕනේ. ඉන් අනතුරුව පුළුවන් නිර්වාය තත්ත්වයන් ලබා දෙන්න. ඒ වගේම තමයි මේ පැසීමේ ක්‍රියාකාරීත්වයෙන් එතන මධ්‍යසාරය ලබා ගන්න පුළුවන්. ඒ පදම් කරලා ගැළපෙන ආකාරයට සිළුම්දල අසුරා තැබීමෙන් වයින් ද්‍රාවණය සකස ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලෝකේ පුරාම ව්‍යාප්ත වෙච්ච නිෂ්පාදනයක් කර්මාන්තයක් තමයි බියර් කර්මාන්තය කියන්නේ. ඒ බියර් නිෂ්පාදනය කිරීමේදී ධාන්‍ය බීජ තමයි භාවිතයට ගන්න ඕනේ. ඒ ධාන්‍ය බීජ වල මොනවද වැඩි වශයෙන් තියෙන උපස්තරය? ඒ ධාන්‍ය බීජ වල පවතින්නේ පිෂ්ඨය. මේ පිෂ්ඨය එකවරම සුක්‍රෝස් පඩපත් කරගන්න බෑ, සරලසින වලපත් කරගන්න බෑ. ඒකට එන්සයිම් ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය වෙනවා. ඉතින් බලමු උදාහරණයක් ඇටියට මේ බාර්ලි බීජ වලින් කොහොමද බියර් සාධනයකට ගොඩක් සරලව අධ්‍යයනය කරමු. ඒ බාර්ලි බීජ මුලින්ම කරන්න ඕනි ජලය තුල බහා තබමින් ප්‍රරෝහණය කරගන්න ඕනේ. ඒ ප්‍රරෝහණය කර ගැනීමේදී සිදුවෙන්නේ කුමක්ද? ඒ බීජවල අභ්‍යන්තරයේ සෑදෙනවා සංශ්ලේෂණ වෙනවා ඇමයිලේස් එන්සයිමය. ඒ වගේම මාල්ටේස් එන්සයිමය හැදෙනවා. ඒ ඇමයිලේස් එන්සයිමෙන් පිෂ්ඨය පුළුවන් මාල්ටෝස් බවටපත් කරන්න පුළුවන්. මාල්ටෝස් මත මාල්ටේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වයෙන් ග්ලූකෝස් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රථමයෙන්ම ඒ ධාන්‍ය බීජ ප්‍රරෝහණය කරවීම අවශ්‍යයි. ඒ ප්‍රරෝහණය කරගත්ත ඒ ධාන්‍ය බීජ අපි නම් කරන්නේ මාල්ට් කියලා. ඔව්. ඒ ධාන්‍ය වල මාල්ට් පැසිව් මගින් තමයි බියර් නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම බාර්ලි, ඒ වගේම තිරිඟු යක සහල් වැනි ධාන්‍ය වර්ග යොදා ගන්න පුළුවන්. එහි ධාන්‍ය වල පවතින පිෂ්ඨය පුළුවන් උපස්තරයේ ස්වභාවයට ගන්න. ඒ බාර්ලි බීජ ප්‍රරෝහණය කර ගැනීම මුලින්ම අවශ්‍යයි. වේලාගත් පිට අපි නම් කරන්නේ මාල්ට් කියලා. ඊට පස්සේ මොකද කරන්න පුළුවන් වෙන්නේ? ඒ මාල්ට් ජලය සමග එකතු කරලා අඹර ගැනීමෙන් ලැබෙනවා ද්‍රාවණයක්. ඒ ද්‍රාවණය අපි නම් කරන්නේ වර්ට් ද්‍රාවණය කියලා. ඒ වර්ට් ද්‍රාවණයට බීර මල් එකතු කිරීමෙන් හොප්ස් කියන බීර මල්, ඒ බීර මල් වලින් තමයි මේ ආවනික තිත්ත රසය ලබා දෙන්නේ බීර වල. මේ බීර නම් තිත්ත රසක් තියෙන්න ඕනේ. බීර වල ආවනික තිත්ත රසය ලබා දෙන්නේ මේ හොප්ස් වලින් නැත්නම් බීර මල් වලින්. විශේෂයෙන්ම ඊට පස්සේ ද්‍රාවණය රත් කරලා ඒ වගේම පසුව නිවෙන්න හැරලා පස්සේ සැකරොමයිසිස් මාදිලි එකතු කරලා පැසිවල භාජනය කරන්න පුළුවන්. ඒ අනුව තමයි පසුව බඳුන්ගත කිරීමක් කරන්නේ. ඒ වගේම පෙරලා එහෙම නැත්නම් පැස්ටරීකරණයෙන් පුළුවන් ඒ ද්‍රාවණය පවිත්‍ර කරන්න පුළුවන්. අනේ වෙනි ද්‍රාවණයක් අපි නම් කරන්නේ බියර් ද්‍රාවණයක් හැටියට. ඔබ මේ දකින්නේ පැහැදිලිව හේමියුලස් ලුපුලුස් කියන්නේ බියර් ශාකයේ විද්‍යාත්මක නාමය. ඒ බියර් ශාකයේ විශේෂ පුෂ්ප අංකුර තමයි භාවිතයට ගන්නේ තිත්ත රසය ලබා දීම සඳහා. බියර් වල ආවනික තිත්ත රසය ලබා දෙන්නේ හේමියුලස් ලුපුලුස් ශාකයේ පුෂ්ප අංකුර භාවිතයෙන්. සම්පත් ග්‍රන්ථයේ සුළු සඳහනක් තියෙනවා මේ ශාකේ පානය ගැන. විශේෂයෙන් ජපානයේ සම්ප්‍රදායික පානයක් වශයෙන් සකස් කර ගන්නවා ශාකේ පානය. විශේෂයෙන්ම ධාන්‍ය වශයෙන් සහල් යොදාගෙන ඒ පැසිවල භාජනය කරලා තමයි ශාකේ පානය හදාගෙන සකසගන්නේ. ඒ ජපානයේ සම්ප්‍රදායික මධ්‍යසාරීය පානයක් වශයෙන් ශාකේ නිෂ්පාදනය සිදු කරනවා. විශේෂයෙන්ම විනාකිරී කර්මාන්තය ගැන සඳහන් කළොත් විනාකිරී කර්මාන්තයේ ශුද්ධ ජීවීන්ගේ දායකත්වයක් තියෙනවා. විශේෂයෙන් විනාකිරී දෙවර්ගයක් ඔබ දන්නවා. ඒ වගේ කෘත්‍රිම විනාකිරී ඒ වගේම ස්වභාවික විනාකිරී. ඒ ස්වභාවික විනාකිරී යන්නේ පිළිබඳව අපි සාකච්ඡාන බලාපොරොත්තු වෙන්නේ.
විනාකිරි සෑදීමේදී ප්‍රථමයෙන් මධ්‍යසාර පැසීම සිදු වෙනවා. අර මධ්‍යසාර ද්‍රාවණයක් රාද්‍රාවණයකින් විනාකිරි සාද ගන්න පුළුවන්. ඒ රාද්‍රාවණයේ තිබෙන එතිලි මධ්‍යසාරය මුලින්ම පැසීමට වාජනය වෙනවා. ඒ රාද්‍රාවණයක් කියන්නේ සාමාන්‍ය සාගත ද්‍රාවණයක් පැසීමට වාජනය කිරි මධ්‍යසාර සෑදෙනවා. ඒ මධ්‍යසාර පැසීම තමයි ආරම්භක පරිවර්තනය වන්නේ. දෙවනුව සිදුවන ඇසිඩික් අම්ල පැසීම. ඒකෙදි වෙන්නේ විශේෂයෙන්ම එතනෝල් ඒ මධ්‍යසාරයේ පානයේ තිබෙන ද්‍රාවණයේ තිබෙන එතනෝල් අසම්පූර්ණ ඔක්සිකරණයෙන් තමයි ඇසිඩික් අම්ලයේ බවට පරිවර්තනය වෙන්නේ. විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි විනාකිරි නිෂ්පාදනයේදී ඇසිඩික් අම්ල පැසීම සඳහන් කරනකොට ඔබ අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනි අසම්පූර්ණ ඔක්සිකරණයෙන් කියලා. ඇයි මේව අසම්පූර්ණ ඔක්සිකරණය සඳහන් වෙන්නේ? ඔබ දන්නවා රාද්‍රාවණයකින් විනාකිරි සාදන රාද්‍රාවණී විවිධ සංඝටක තියෙනවා. ඒ සංඝටක වලින් එතනෝල් තමයි පරිවර්තනය වෙන්නේ ඔක්සිකරණය වෙන්නේ ඇසිඩික් අම්ලයේ බවට. තවත් සංඝටක රාශියක් රාද්‍රාවණයේ තියෙනවා. ඒ කාබනික සංඝටක කිසිවක් ඔක්සිකරණය වෙන්නේ නැහැ. එහෙනම් ඒ අසම්පූර්ණ ඔක්සිකරණය කරන ඒ නිසා ඒ කියන්නේ රාද්‍රාවණයේ සමස්ත සංඝටක ඔක්සිකරණය කරන්න බෑ. ඒසයි මේ සලකන්නේම නම් එතනවල අසම්පූර්ණ ඔක්සිකරණයෙන් සෑදෙන බවයි. එතනවල අසම්පූර්ණ ඔක්සිකරණය මගින් තමයි ඇසිඩික් අම්ලය නිපදවගන්නේ. මේ සඳහා ඉතා වැදගත් නම් දෙකක් ඔබ දැනගත යුතුමයි. ඇසිඩෝබැක්ටර් විශේෂ සහ ග්ලූකනෝබැක්ටර් විශේෂ. එනම් ඇසිඩික් අම්ල බැක්ටීරියා දෙදෙනෙක් වශයෙන් ඇසිඩෝබැක්ටර් සහ ග්ලූකනෝබැක්ටර් නම් දෙක දැනගත යුතු වෙනවා. තවත් ශුද්ධ ජීවීන් යොදා ගන්න පුළුවන් ඒ වගේම ලෝකේ පුරා පැතිරුණු කවුරුත් ආස කර නිෂ්පාදනයක් මුදෝපකිරි වගේ යෝගට් නැත්නම් චීස් මේ කිරි ආහාර වලින් කිරි ද්‍රාවණ වලින් විශේෂ ශීරපායන්ගෙන් බැහැර වෙන කිරි වලින් මුදෝපකිරි වගේ යෝගට් ඒ වගේම චීස් හදා ගන්න පුළුවන්. තවත් ශුද්ධ ජීවීන් සම්බන්ධ වෙන සාර්ථක ඒ වගේම ජනප්‍රිය කර්මාන්තයක්. ඔබ දන්නවා කිරිවල ශීරපායන් බැහැර කිරිවල තියෙනවා ලැක්ටෝස් කියන සංඝටකය. ඒක ලැක්ටෝස් ඩයිසැකරයිඩයක් ලැක්ටෝස් සීනි. ඉතින් ලැක්ටෝස් සීනි පැසීවල භාජනය කරලා තමයි මේ ලැක්ටික් අම්ලයේ බවට පත් කරගන්නේ. කිරි ද්‍රාවණය තුළ තියෙන ලැක්ටෝස් ලැක්ටික් අම්ලයේ බවට පැසීම සිදු වෙනවා. ඒ ලැක්ටෝස් පැසීමට භාජනය වීමෙන් ලැබෙන ලැක්ටික් අම්ලය නිසා කිරි කැටි ගැසීමක් ඒ ප්‍රෝටීන කැටි ගැසෙනවා. ඒ අනුව විශේෂයෙන්ම ඒ කැටි ගැසීම තුළ ඒ ප්‍රෝටීන් දුස්සභාවික නිසා තමයි කැටි ගැසෙන්නේ. ඒ කැටි තමයි අපි සලකන්නේ අර මුදවීමේදී කැටි සකස් වෙනවා. ඒ වගේම යෝගට් සෑදීමේදී ඒ ලේයර්ස් වශයෙන් ඒ කැටි සකස් වෙනවා. දැන් ලැක්ටෝස් පැසීම ගැන සඳහන් වෙලා තියෙනවා. ලැක්ටෝස් සීනි ලැක්ටික් අම්ලය බවට පරිවර්තනය කිරීමට ශුද්ධ ජීවීන් 3 දෙනෙක්ගේ සහභාගීත්වය පෙන්නලා තියෙනවා. ලැක්ටෝබැසිලස් බල්ගරිකස් ලැක්ටෝස්කොකස් ලැක්ටිස් ඒ වගේම ස්ටෙප්ටෝකොකස් තර්මෝපිලස්. ඔබ මේ නම් තුනම දැනගත යුතු වෙනවා. විශේෂයෙන් ඇයි මේ නම් තුන වැදගත් වෙන්නේ? විශේෂයෙන්ම යෝගට් නිෂ්පාදනය කරනකොට මෙන්න මේ ශුද්ධ ජීවීන් තිදෙනාගේ සහභාගීත්වයෙන් මිශ්‍ර ගහනයක් මගින් තමයි ඒ පරිවර්තනය සිදු වෙන්නේ. ප්‍රථමයෙන් බලමු මේ මුදෝපකිරි නැත්නම් යෝගට් ඉපදුන ආකාරය ගැන. මේකේ වෙනස තියෙන්නේ ඒ තාක්ෂණික විතරේ වෙනස තියෙන ක්‍රම මේ ක්‍රමවේදය භාවිතා වෙන්නේ. නමුත් යොදා ගන්න තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මුලින්ම කරන්න ඕනේ කිරි ද්‍රාවණයක් අරගෙන හොඳින් රත් කරන්න ඕනේ, උණු කරන්න ඕනේ. ඊට පස්සේ ඒක නිවාගෙන ඒකට මුහුම් සම්බන්ධ කරලා මුහුම් කියලා සලකන්නේ ඒ විශේෂයෙන්ම ලැක්ටෝබැසිලස් නියදී මිශ්‍රණයන් ඒ මුහුම් එකතු කරලා බීජෞෂණය කිරීම අවශ්‍ය වෙනවා. ඒ අනුව කිරිවල ලැක්ටෝස් සීනි ඒ ලැක්ටෝබැසිලස් බැක්ටීරියා මගින් ඒ ක්‍රියාකාරීත්වයෙන් ලැක්ටික් අම්ලයේ බවට පත් වෙනවා. ඒ ලැක්ටික් අම්ලය නිසා කිරිවල pH එක අඩු වෙනවා. ඒ pH එක අඩු වීම තුළ තමයි කිරි මුදවීම නැත්නම් කිරි කැටි ගැසීම සිදුවන්නේ. මේ කිරි කැටි සකස් වෙනකොට ඒකේ දියරමයේ කොටසට අපි මෝරු කියලා කියනවා. ඒ මෝරු ඉවත් කරලා ඊට පස්සේ අපිට පුළුවන් චීස් හදා ගන්න පුළුවන්. ඒ මුදවීමෙන් ලබාගත් සංඝටක ජල ඉවත් කරලා මීරීමට වාජනය කරලා ඒ දියරමයේ මෝරු වලින් පුළුවන් තවත් සංඝටක ලබා ගන්න. විශේෂයෙන්ම ඔබ මේ දකින්නේ ලැක්ටෝබැසිලස් බල්ගරිකස්ගේ රූප රාමුවක්. විශේෂයෙන්ම යෝගට් ස්වල්පයක් කරන් අපි කදාවක් මතර යෝගට් ස්වල්පයක් අරගෙන
ඒ මධ්‍යසාර මගින් මේ දේ ඉවත් කරලා ඊට පස්සේ අපි වර්ණ ගැනීමක් කරලා බැලුවොත් අපි දකිනවා ලැක්ටෝබැසිලස් රාශියක් වැල් වගේ දාම් වගේ අපි දකින්න පුළුවන් ගොනු දකින්න පුළුවන්. ඒ අනුව අපි මේ යෝගට් කියලා ඇත්ත වශයෙන්ම අනුභව කරන්නේ සීනිමය සහ ඒ වගේම සංඝටක සහිත වගේම කිරි නිසාදාගත්ත බැක්ටීරියා ගුණයක් කිලුවොත් නිවැරදි. බැක්ටීරියා ගුණයක් තමයි අපි රස කරලා මේ යෝගට් කියලා අනුභව කරන්නේ. ඔබ දකින්නේ මේ ලැක්ටෝබැසිලස් කිරි උපරාමයක් පැහැදිලිව. චීස් නිෂ්පාදන පොඩි සුළු වශයෙන් සඳහන් කිරීම අවශ්‍යයි. චීස් නිෂ්පාදනය කිරීමේදී ස්ට්‍රෙප්ටෝකොකස් බැක්ටීරියාවන් සහ ඒ වගේම පෙනිසිලියම් දිලීර භාවිතයට ගන්න බව සඳහන් කළ යුතුයි. ඒ පැස්ටරීකරණය ලබාගත් කිරිවල ලැක්ටික් අම්ල බැක්ටීරියා නම් ශුද්ධරෝපිත යොදා ගන්න පුළුවන්. ඒ වගේම කැටිකස්සුණු කිරි දියරමය මෝරු වලින් වෙන් කර ගන්න පුළුවන්. මිදුණු කිරි වලින් ජලීවත් කරලා තමයි මේ චීස් නිපදවා ගැනීම සිදු කරගන්නේ. විශේෂ පෙනිසිලියම් දිලීරින් පුළුවන් අවශ්‍ය වායනය ලබා දෙන්න පුළුවන්. විශේෂ චීස් සඳහා අවශ්‍ය වායනය අංශවල ව්‍යාප්තිය ඇති කරන්නේ පෙනිසිලියම් වලින් ලබා දෙන්න පුළුවන්. ලැක්ටික් අම්ලයේ නිෂ්පාදනය ගැන සලකා බැලුවොත් ලැක්ටික් අම්ලයේ වාණිජව නිෂ්පාදනය කරන්න පුළුවන් චීස් කර්මාන්තයේ ලැබෙන අපද්‍රව්‍ය තියෙනවා. ඒ අපද්‍රව්‍ය භාවිතයෙන් පුළුවන් ඒ ලැක්ටෝබැසිලස් බල්කැරිකස් මගින් ලැක්ටෝස් පුළුවන් ලැක්ටික් බවට පත් කරන්න. අනිත් ලැක්ටික් අම්ලය වෙන් කර ගන්න පුළුවන් අවශ්‍ය නම් ඒ අම්ලය වෙන් කර ගැනීම සඳහා. මම අමතර දෙයක් සඳහන් කරනවා ප්‍රොබයොටික්ස් ගැන. මොකද අපේ ආහාර මාර්ගයට හිතකර ශුද්ධජීවී ගහණයක් අපිත් එක්ක සිටිය යුතු වෙනවා. ඒ අනුව අපිට යෝගට් අනුභව කිරීමෙන් පුළුවන් අපිට ගැළපෙන හිතකර ශුද්ධජීවී කාණ්ඩයක් ලබා ගන්න පුළුවන්. එතකොට අනවශ්‍ය අපිට හානිකර ශුද්ධජීවීන් දෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ අනුව යෝගට් අනුභව කිරීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපේ අපිට හානිකර ජීවීන් එකතු වී වළක්වා ගැනීම සඳහා. කාබනික අම්ල වාණිජ වශයෙන් නිපදවා ගැනීමටත් ශුද්ධජීවීන්ගේ දායකත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම බීට් ඒ වගේම උක්පැන් මණ්ඩි මොලැසස් මත ඇස්විරස් නයිට්‍ර් දිලීරිය ක්‍රියාත්මක වීමෙන් කාබනික අම්ල සෑදෙන බව ඔබ මතක තබා ගැනීම අවශ්‍යයි. මා වැදගත් රූපරම් පෙළක් පෙන්වන්න කැමතියි. විශේෂයෙන්ම මේ උක්පැන් මණ්ඩි ගැන සඳහන් වුණා. මොනවද මේ උක්පැන් මණ්ඩි කියලා කියන්නේ? ඔබ දකිනවා උක්ෂාක දඬු රාශියක් මෙම තැම්පත් කරලා තිනවා. දඬු තියෙනවා. ඒ දඬු අඹරලා යුෂය ලබා ගන්න පුළුවන්. ඒ ලබාගත් යුෂ ද්‍රාවණය තමයි මේ පෙරන්නේ. මොකද දඬු කැබලි වල කැබලි අයින් කරන්න ඕනේ. කැබලි අයින් කරලා පස්සේ මේ කොළ පාට ද්‍රාවණයක් ලැබෙනවා. අන්නේ ද්‍රාවණය යොදා ගන්න පුළුවන් මොලැසස් සෑදීම සඳහා. මේ දකින්නේ මොලැසස් සාධන ආකාරය, උක්පැන් මණ්ඩි සාධන ආකාරය. කෙළවරේම තටාකය තුල ඒ ද්‍රාවණي අරගෙන ඒ ද්‍රාවණය යුෂ ද්‍රාවණය රත් කරනවා. රත් කළ ක්‍රමයෙන් සිසිල් කරනවා. ඒ සිසිල් කිරීමේදී අවසාන වශයෙන් උක්පැන් මණ්ඩි සකස් වෙන බව පැහැදිලි වෙනවා. ඒ උක්පැන් මණ්ඩි පුළුවන් යොදා ගන්න විවිධ කර්මාන්ත සඳහා. සිට්‍රික් අම්ලය නිපදවා ගැනීම ගැන බැලුවොත් සිට්‍රික් අම්ලය නිපදවන්නේ ඇස්පිරස් නයිට්‍ර් කියන දිලීරය මගින් සුක්‍රෝස් පැසිව්න භාජනය කරලා සිට්‍රික් අම්ලය නිපදවා ගන්න පුළුවන්. ඉතා වැදගත් මාතෘකාවක් තමයි ශීරණය කියන්නේ. ඒ ශීරණය කියන්නේ කුමක්ද? ශුද්ධජීවීන් උපකාර කරගනිමින් අශුද්ධ ලෝහ සංඝටක මිශ්‍රණ වලින් ලෝහ වෙන් කර ගැනීමේ තාක්ෂණය ක්‍රමවේද අපි නම් කරන්නේ ශීරණය කියලා. ඉතින් ලෝහ නිස්සාරණය සඳහා ජනප්‍රිය ශුද්ධජීවියෙක් යොදා ගන්නවා. ඒ තමයි තාබැසිලස් පෙරොක්සිඩාන්ස් කියන බැක්ටීරියාව. මේ නම දැන ගැනීම අත්‍යවශ්‍යයි. ලෝහ නිස්සාරණය සමග මේ නම යෙදෙනවා. විශේෂයෙන්ම වරින් වර ප්‍රශ්න රාශියක් ලැබිලා තියෙනවා. මෙන්න මේ තම නිස්සාරණය සඳහන් ජීවියෙකුගේ නම අහලා තියෙනවා. නම තාබැසිලස් පෙරොක්සිඩාන්ස් කියලා සලකන්න පුළුවන්. වර්තමානයේදී කැණීම් කර ලබාගන්නේ බාල වර්ගයේ ලෝපස්. අතීතයේදී සංශුද්ධතාවයේ වැඩි ලෝපස් තිබුණා. නමුත් වර්තමානයේ වෙනකොට ගොඩක් සංශුද්ධතාවයේ අඩු ලෝපස් තමයි තියෙන්නේ. ඉතින් කලින් කර්මාන්තය දුනා වගේ රසායනික කර්මාන්ත වලින් තමයි ලෝහ නිස්සාරණය කළේ. නමුත් වර්තමානයේ වෙනකොට ලැබෙන ආදායම අඩු නිසා, ලැබෙන ප්‍රතිලාභ අඩු නිසා
රසායනික කර්මාන්ත රසායනික ක්‍රමයෙන් ලෝහ නිස්සාරණය කිරීමට වඩා ශුද්ධ ජීවීන් භාවිතයෙන් ලෝහ නිස්සාරණය කිරීම පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම රුසියාව, ජර්මනිය වගේ රටවල් ඒ අතින් ඉතා දියුණු ගිහිලා තිබෙනවා ලෝහ නිස්සාරණය සඳහා සාර්ථක ජෛව තාක්ෂණය භාවිතා වෙන තත්ත්වයක් තිබෙනවා. ඒ තාබසිලස් පෙර්සුඩාන්ස් තමයි යොදා ගන්න බැක්ටීරියාව මේ සම්බන්ධව. යුරේනියම්, රත්රන්, කොබෝල්ට් ආදී ලෝහ වෙන් කර ගැනීමේ තාක්ෂණයන් දැන් සොයා ගැනීම පවතිනවා. විවිධ පරීක්ෂණයන් පැවැත්වෙනවා. සාර්ථක ශුද්ධ ජීවීන්ගේ ජෛව තාක්ෂණය භාවිතා වෙනවා මේ ලෝහ නිස්සාරණය කිරීම සඳහා. විටමින් නිෂ්පාදනය කිරීම. විටමින් B12 ජනප්‍රිය විටමින් එකක්. අපි සයනොකොබැලමින් කියලා කියනවා. ඉතා අවශ්‍ය විටමිනයක් අපිට. ඒ B12 විටමිනය දැන් විටමිනත් ඇත්ත වශයෙන්ම බැලුවම ශුද්ධ ජීවීන් නිපදවනවා. ඒ නිපදවන විටමින අපිට වෙන් කර ගන්න පුළුවන් අපේ භාවිතය සඳහා. දැන් B12 විටමිනය නිපදවීමට සියඩොමොනාස් විශේෂ වගේම ප්‍රොපියෝනික් බැක්ටීරියම් විශේෂ යොදා ගන්න පුළුවන්. විටමින් C නිපදවා ගැනීම සඳහා ඇසිඩෝබැක්ටර් විශේෂ භාවිතා වෙනවා. ඒ වගේම රයිබෝෆ්ලේවින් B2 විටමිනය නිපදවා ගැනීම සඳහා දිලිර යොදා ගන්න පුළුවන්. ඉතින් B12 විටමිනය යොදා ගැනීම විස්තරාත්මක දැන ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අත වශයෙන්ම මේක ඉහළ තාක්ෂණ භාවිතා වෙන කර්මාන්ත මේ B12 විටමිනය නිස්සාරණය කිරීමේදී මේ ශුද්ධ දෙදෙනාම භාවිතා කරනවා. ඒ කොබෝල්ට් අඩංගු රූපණ මාධ්‍යක තමයි වගා කරන්නේ. ඒ වගේම සවායු තත්ත්වයක් වගේ නිර්වාත තත්ත්වෙන් දෙකම ලබා දෙනවා. ඊපස්සේ තාප ප්‍රතිකාරක ලබා දීලා තමයි ලෝහ වෙන් කරගන්නේ. හැබැයි ඒ තාක්ෂණ ක්‍රමවේදයන් අපට අදාළ වෙන්නේ නැහැ නිර්දේශයට. මා සඳහන් කළේ මේ හැම විටමිනයක්ම ලබා ගැනීමට තාක්ෂණයන් තියෙනවා. ඒ තාක්ෂණ යොදා ගැනීමෙන් තමයි ඒ ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ජානින්ජනතා විද්‍යාව භාවිතා කරමින් එන්නත් සඳහා එන්නත් ඉපදවා ගැනීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම හෙපටයිටිස් B එන්නත ඉපදවා ගැනීමට ශුද්ධ ජීවීන්ගේ දායකත්වය ලබාගෙන තියෙනවා. ඒ වගේම ජල බීතිකාවට අදාළ එන්නත වගේම පිටගැස්මට අදාළ එන්නත් ලබා ගැනීම ඉපදවා ගැනීමට ශුද්ධ ජීවීන්ගේ භාවිතය ලැබිලා තියෙනවා. ඒ ජාන තාක්ෂණය මගින් ඒ ශුද්ධ ජීවීන්ගේ ජාන වෙනස් කරලා පුළුවන් මේ එන්නත් ඉපදවා ගැනීම සිදු කරන්න පුළුවන්. රෝගකාරක ජීවියාගේ ප්‍රතිදේහ ජනක නිපදවන ජානය හොයා ගන්න ඕනේ. ඒ ජානය ඊට පස්සේ අපි වෙන් කළ අරගෙන බැක්ටීරියා සෛලවලට ඒ ජානය ඇතුල් කරන්න ඕනේ. පස්සේ ජාන පරිණාමණය කරලා පස්සේ බැක්ටීරියා සෛල පුළුවන් රූපණ මාධ්‍යයක වගා කරන්න. ඒ වගාව කිරීමේදී මේ බැක්ටීරියා මාධ්‍යයට ජීවත් වෙන මාධ්‍යයට ඒ අදාළ ප්‍රතිදේහ ජනක නිකුත් කිරීමක් කරනවා. වෙන් කර ගන්න පුළුවන්. ඒ පිරිසිදු කිරීමක් කරලා භාවිතයට ගන්න පුළුවන්. ඉතින් අපි මාස් කැමැති මේ ඇගීම සඳහා ඔබ යොමු කර ගැනීමට සරල ප්‍රශ්න කිහිපයක් බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේ ඔබ සමග සාකච්ඡා කරන්න. ජනප්‍රිය ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා විභාගයට. විශේෂයෙන්ම 2014 වර්ෂයේ මේ ප්‍රශ්නේ අපිට ලැබිලා තියෙනවා. ඔබ තනියම උත්සාහ කිරීම අවශ්‍යයි පිළිතුරු සොයා ගැනීමට. මේක ABCD ප්‍රකාශන සහිත ප්‍රශ්නයක්. ඒතර මේ ප්‍රශ්න අදාළ වෙන්නේ අර ප්‍රශ්න 40 සිට 50 දක්වා ප්‍රශ්න 10 ඉතාත්ම තීරණාත්මකයි. මොකද ප්‍රකාශන පහක් දෙනවා ABCD කියලා. ABCD ප්‍රකාශන පහෙන් ABD හරි ගොත් අපි ගන්නවා පළවෙනි පිළිතුර ගන්න පුළුවන්. ඒ වගේම ACD ප්‍රකාශන වෙද්දී නම් අපි දෙවෙනි පිළිතුර ඉස්තෝර ගන්නවා. ඒ වගේම AB නම් තුන්වෙනි පිළිතුර, CD නම් හතරවෙනි පිළිතුර, වෙනත් ප්‍රතිචාරයක් නිවැරදි නම් පහ කියලා ගන්න පුළුවන්. අපිට යම් මතකයක් තියෙනවා ඒ පිළිතුර ලබා ගන්න ආකාරය. බලමු මේ පළතුරු මගින් විනාකිරි සෑදීමේදී යොදා ගන්නවා ශුද්ධ ජීවියෙක් නැත්නම් ජීවීන් කාණ්ඩය වැදගත් වෙද කියලා අහනවා. 2014 මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. ඉතින් පළතුරු විෂවල තියෙනවා මොනවද? සුක්‍රෝස්. ඒ මත සැකරොමයිසිස් වලින්ම ක්‍රියාත්මක වෙනවා. ඒ සැකරොමයිසිස් ගේ බලපෑමෙන් එතිල් මධ්‍යසාරය සෑදෙනවා. එහෙනම් මේ B ප්‍රකාශය ගන්න පුළුවන් නිවැරදි කියලා. ඊට පස්සේ අපි දානවා ඇසිටික් ආම්ලය නිපදවා ගැනීම සඳහා ග්ලූකනෝබැක්ටර් සහ ඒ වගේම ඇසිඩෝබැක්ටර් දායකත්වය ලබා දෙනවා. ඒ අනුව A නිවැරදි ප්‍රකාශයක් වෙනවා. B නිවැරදි, ඒ වගේම D නිවැරදි. ඒ අනුව ABD ප්‍රකාශ නිවැරදි වෙනවා. ඒ අනුව සලකනවා අපි අංක 1 පිළිතුරසේ ගන්න පුළුවන්. මොකද ABD ප්‍රකාශ නිවැරදි නම් අපි සලකන්නේ අංක 1 වශයෙන් සලකන්න පුළුවන් පිළිතුරු අංකය. ඔව්, තවත් ප්‍රශ්නයක්. යකඩ සල්ෆයිඩ් අඩංගු
බාල වර්ගයේ ලෝපස් වලින් තඹනිස්සාරණය කිරීමේදී. ඉතින් මං කිව්වා ජනප්‍රිය ප්‍රශ්න රටාවක් තියෙනවා. විතරම මේ තඹනිස්සාරණය කරන ජීවිය ගැන අහලා තියෙනවා. ඒ අනුව ඔබ දැනටමත් දන්නවා මේ තඹනිස්සාරණය කිරීමේදී ෆැබසිලස් ෆෙරුසිඩාන්ස් වැදගත් වෙන බව. මම තව දෙයක් සඳහන් කරන්න අවශ්‍යයි. මේ බලන්න මේ පිළිතුරු ලබා දෙන ආකාරය. මේ පිළිතුරු ලබා දීලා තියෙන විද්‍යාත්මක නාම ලෙස. ඉතින් ඔබට අනිවාර්යයෙන්ම මේ විද්‍යා කර්මාන්ත හා සම්බන්ධ ශුද්ධ ජීව විද්‍යාවේදී මේ ලැබෙන ප්‍රශ්න මෙයාකට ලැබෙනවා මේ නම් වල අවබෝධයක් තියෙන්නට ඕනේ. විශේෂයෙන්ම විද්‍යාත්මක නාමයෙන් ලබා දෙන ප්‍රශ්නයක ඒ නම් පිළිබඳ හඳුනා ගැනීමක් කළ යුතු වෙනවා. නම් මතක තබා ගැනීමක් අවශ්‍යයි. ඒ නිෂ්පාදනය සහ ඒ වගේම අදාළ ශුද්ධ ජීවියාගේ නම දැන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් බලන්න මේ ප්‍රශ්නේදී සල්ෆයිඩ් යකඩ සල්ෆයිඩ් වලින් තඹනිස්සාරණය කිරීමේදී අදාළ ජීවියා වෙන්නේ ෆැබසිලස් ෆෙරුසිඩාන්ස්. පිළිතුරු අංක 3. දැන් මේක තවත් 2000 ගිය අවුරුද්දේ ප්‍රශ්නේ 2019 වර්ෂයේ ප්‍රශ්නයක්. 2019 වර්ෂයේදී මේ ලැබුණ ප්‍රශ්නයක්. කර්මාන්තය සඳහා අදාළ නිෂ්පාද ද්‍රව්‍ය තිබෙනවා. ඒ වගේම අදාළ ජීවියාගේ නම් දීලා තියෙනවා. ඉතින් අපෙන් අහනවා දැන් නිවැරදි සංකලන තෝරන්න කියලා. යෝගට් නිෂ්පාදනය කිරීමේදී ලැක්ටෝබැසිලස් බල්ගැරිකස් යොදා ගන්න පුළුවන්. අනිවාර්ය ජීවියා වෙන්නේ ලැක්ටෝබැසිලස් බල්ගැරිකස්. මේ පිළිතුර නිවැරදි වෙනවා. විනාකිරි නිෂ්පාදනය කිරීමේදී ග්ලූකනෝබැක්ටර් ගන්න පුළුවන්. සිට්‍රික් අම්ලය ප්‍රකාශනය වැරදි. ලයිපේස් ඇත වශයෙන්ම එන්සයිම් එකක්. එන්සයිම්ය ශ්‍රාවය කිරීම නිපදවීමට රයිසෝපොසිලීරය භාවිත කරන අපි ඉදිරි වැඩසටහනේදී සාකච්ඡා කරනවා. ඒ අනුව දැන් පළවෙනි ප්‍රකාශයේ ප්‍රකාශය නිවැරදි වෙනවා. ඒ වගේ B ප්‍රකාශය නිවැරදි වෙනවා. ඒ වගේම අපිට පුළුවන් D ප්‍රකාශයත් ගන්න පුළුවන් නිවැරදි ලෙස. විශේෂයෙන්ම යෝගට් සඳහා ලැක්ටෝබැසිලස්, ඒ වගේ විනාඩි සඳහා ග්ලූකනෝබැක්ටර්, ලයිපේස් සඳහා රයිසෝපොස් ගන්න පුළුවන්. වගේම විනාකිරි සෑදීම, විශේෂයෙන්ම මේ රාවලින් විනාකිරි සෑදීම. දැන් මම ඔබට යෝජනා කරනවා ඔබ තනියම උත්සාහ කරන්න මේ පිළිතුරු තෝරාගැනීමට. ABCD ප්‍රකාශන කීපයක් තියෙන පුළුවන්. ඔබ උත්සාහ කරන්න. දැන් නිවැරදිව මම හිතනවා ඔබට දැන් මේ ලබාගත් පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඔබට අවබෝධයක් තියෙනවා. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ කුමක්ද? ඔබ පරිස්සම් වෙන්න ඕන තැනක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ රාවලින් තමයි විනාකිරි සාදන්නේ කියලා කියන්නේ. අර සුක්‍රෝස් රාවණින් නෙවෙයි. රාද්‍රාවණින් විනාකිරි සාදනවා නම් දැන් රාස් කියන්නේ ඉතිලි මද්දසරේ සාදලා ඉවරයි. රාද්‍රාවණින් ඉතිලි මද්දසරේ තියෙනවා. ඉතින් අපිට සැකරොමයිසිස් සෙරිවිසිය යොදා ගන්න බෑ මේ අවස්ථාවේදී. මොකද සැකරොමයිසිස් සෙරිවිසිය යොදා ගන්න වෙන්නේ අර සුක්‍රෝස් රාවණයකින් ඉතිලි මද්දසර සෑදීමේදී. නමුත් දැන් මේ තියෙන රාද්‍රාවණයක් රාද්‍රාවණින් ඉතිලි මද්දසරේ තියෙනවා. ඒ අවස්ථාවේදී අපිට යොදා ගන්න වෙන්නේ විශේෂයෙන්ම ඇසිඩික් අම්ල පැසීමයි ගන්න වෙන්නේ. ඒ අනුව ඇසිඩෝබැක්ටර් ඇසිටි ගන්න පුළුවන් ප්‍රකාශනයක් පිළිතුර හැටියට නම් B ප්‍රකාශයේ පමණයි මේ නිවැරදි ප්‍රකාශයක් වෙන්නේ. ඒ අනුව මොකක්ද පිළිතුර වෙන්නේ? B ප්‍රකාශයේ පමණක් නම් අපිට පිළිතුරු අංක 5 වශයෙන් ගන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රශ්නේ තාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද තමයි ගොඩක් පිට සලකනවා මේ AB A සහ විතර මේ B එකට ගත්තම AB පිළිතුරු අංක 3 වෙනවා. නමුත් ඒ ප්‍රකාශයෙන් ගන්න එපා. මොකද රාද්‍රාවණය කියන්නේ එතිලිමසත් ද්‍රාවණයක් නිසා ඒ ද්‍රාවණයට සකස් කිරීමට මේක අදාළ වෙන්නේ කියලා මේ ද්‍රාවණයට සකස් කිරීමේදී මේ භාවිතා වුණා. නමුත් අපි අහන්නේ රාද්‍රාවණින් නිසා මේ ඒ ප්‍රකාශය පිට ගන්න බෑ. අපි යොදාගන්නේ B ප්‍රකාශය පමණයි. මම ඔබට යෝජනා කරනවා අතිරේක දෙයක් යොදා ගන්න කියලා. විශේෂයෙන්ම ඔබ පාඩම් කරනකොට ඔබට අත වශයෙන් මතකයේ තියෙන්න ඕනේ, ස්ථාවර මතකයේම තැම්පත් වෙන්න ඕනේ. ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා සිසුන් සම්බන්ධව ශිෂ්‍යාවන්ගේ ප්‍රශ්නයක් තමයි මේ සමහර විෂය කරුණු පහසුවෙන් මතකේ රැඳෙනවා. සමහර දේවල් හරි අමාරුයි මතකේ රඳව ගන්න. සමහර ශිෂ්‍යයෝ ඉන්නවා, සිසුන් ඉන්නවා මේ හැම දෙයක්ම මතකේ රඳවා ගැනීමේ විශේෂ හැකියාවන් තියෙන ශිෂ්‍යයන් ඉන්නවා. නමුත් සමහරුන්ට යම් අවබෝධයක් යම් මතකයේ අඩුකමක් තියෙනවා. මම යෝජනා කරනවා මේ කර්මාන්ත දැන් 15ක් තියෙනවා අධ්‍යයනය කරන්න. ඒ කර්මාන්ත 15 අධ්‍යයනය කරනකොට ඔබට අනිවාර්යෙන්ම ඒ කර්මාන්ත 15 ඒ නම් වශයෙන් ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ශුද්ධ ජීවියාගේ නම් සඳහන් කිරීම
අවශ්‍ය වෙනවා. තව දෙයක් තමයි මේ ශුද්ධ ජීවීන්ගේ නම් සඳහන් කිරීමේදී විශේෂයෙන්ම අක්ෂර වින්‍යාසය ඒ ඉංග්‍රීසි අකුරු යොදා ගැනීම නිවැරදි ආකාරයෙන් සිදු කළ යුතු වෙනවා. ඉතින් මේ ආකාරයේ වගුවක් අපිට සකස් ගන්න පුළුවන්. කර්මාන්ත එක තීරුවක අනිත් තීරුවේ ශුද්ධ ජීවියා හෝ ඒ ජීවීන් කණ්ඩායම. ඉතින් තව තීරුවක් යොදා ගන්න පුළුවන් අවශ්‍ය නම් තත්වයන් ගැන. කර්මාන්තයක් සඳහා විවිධ තත්වයන් භාවිතා වෙනවා. ඒ දාගෙන තත්වයන් මම මෙතරම් සඳහන් කළා සුළු වශයෙන්. නමුත් ඔබට තව තීරුවක් යොදාගෙන ඒ තත්වයන් සඳහන් සලකන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ආකාරයේ වගුවක් සකස ගැනීම මා යෝජනා කරනවා අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා කියලා. විශේෂයෙන්ම තනිසැල ප්‍රෝටීන, ඒ වගේම මධ්‍යස්ථාරීය පාන වර්ග කීපෙම අරන් තියෙනවා. සුළු මේ විදිහට දක්ව ගන්න පුළුවන් කෙටි කරුණු පෙළක් දක්ව ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රධාන කරුණු මතකේ රඳවා ගැනීම සඳහා මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේ විනාක්‍රි සෑදීමේදී මධ්‍යස්ථාරීය පැසීම සඳහා මේ සැක්‍රොමයිසිස් භාවිත කරන බව, ඒ වගේම විශේෂයෙන්ම ඇසිඩික් අණු පැසීමේදී ග්ලූකොනෝබැක්ටර්, සෙසිල්බැක්ටර් භාවිතා වෙනවා. ඒ වගේම කිරි නිෂ්පාදනවලදී ලැක්ටෝබැසිලස් බලකාරිකස් යොදා ගන්නවා. ඒ වගේම චීස් නිෂ්පාදනය කිරීමේදී ස්ට්‍රෙප්ටෝකොකස් පෙනිසිලියම් විදිහට භාවිතා කරනවා. ඒ වගේම කාබනික ආම්ල නිෂ්පදවා ගැනීමේදී විශේෂයෙන්ම ජනප්‍රිය දිලීරියක් ඇස්පිජස් නයිජර් ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ලෝහ නිසාරණය කිරීමේදී තාබැසිලස් පෙරසිඩාන්ස් යොදා ගන්න පුළුවන්. ඒ වගේ විටමින් නිෂ්පාදනය කිරීමේදී B12 විටමිනය සඳහා මේ ජීවන දෙදෙනාගේ නම් සඳහන් කරන්න ඕනි. සිලමොනාස් විශේෂ සහ ප්‍රොපියෝනික් විශේෂ, ඒ වගේ විටමින් C, ඇසිඩෝබැක්ටර් නිපදවනවා, ඒ වගේම රැබ්ෆ්ලේවින් දිලිර මගින් පැසීම සිදු කරනවා. එන්නත් සඳහා හෙපටයිටිස් B එන්නත් අදාළ වෙනවා. ඉතින් මා මේ සඳහන් කළේ මෙවැනි ආකාරයේ වගුවක් සකස ගැනීමෙන් ඔබේ මතකයේ ස්ථාවර වෙනවා. ඒ අනුව මේ ස්ථාවර මතකයේ කරුණු තැන්පත් වීම අවශ්‍ය වෙනවා. ඉතින් මම ඔබට යෝජනා කරනවා මේ ආකාරයට කරුණු පෙළගස්ස ගැනීම අවශ්‍යයි. නැවත නැවත මේ වගුව භාවිතා කරන්න. විතරම මතකයෙන් මෙනෙහි කරන්න මේ කරුණු මතක් වෙනවද කියලා. ඉතින් මම අත වශයෙන්ම සතුටු වෙනවා මේ ආකාරයෙන් වගුවක් සකස්ගෙන ඔබ පාඩම් කරනවා නම් ඔබට ඉතාමත්ම හොඳ මතකයක් අවශ්‍ය වෙනවා. ඉතින් අද මේ වැඩසටහනේදී අත වශයෙන්ම අපි උත්සාහ කළේ උසස් පෙළ ජීවිත නිර්දේශයේ නවවෙනි ඒකකයේ 9.3 එකකේ නිප්‍රධාන මට්ටම අධ්‍යයනය කිරීමයි. ඒ නිප්‍රධාන මට්ටම යටතේ අපි කර්මාන්ත ගණනාවක් අධ්‍යයනය කළා. ඉතින් මම හිතනවා වැඩසටහන ඔබට දිම සාර්ථක වුණා කියලා. ඉතින් නැවතත් මේ වැඩසටහනින් අපි හම් වෙන්න බලාපොරොත්තු වෙන ඔබට ජයග්‍රහයි අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමගන්නවා.